පළවෙනි කොටසේ අවස්ථිති ගූර්ණය හොයන්න තියෙන්නේ. සිලින්ඩරයේ අවස්ථිති ගූර්ණයයි සූර්ය පැනල් වල අවස්ථිති ගූර්ණයයි ওই විදිහට එනවා. එහෙනම් ආයි මෙතෙන් එනවා 6ක්. 6 ධන මේකට එකයි මෙතන 6න් එකයි. මෙතන 1.2 වර්ගය කියන්නේ 12 වර්ගය 144යි නා 1.2 වර්ගය දශම ස්ථාන දෙකක් එන්න ඕන 1.44යි. ඊට පස්සේ මෙතනින් එනවා 36 දශම ස්ථාන දෙකක් ආපුවම 0.36යි. ඔන්න ඔය විදිහට එනවා. මෙතන 1 මෙතනින් එකක් එන්නේ. 1 වර්ගය 1. හරි? එහෙනම් අපිට ගන්න පුළුවන් මෙතනින් 6 ධන මෙතනින් එනවා පුතේ 1.8 බෙදීම 6 ධන 2යි. ඔය විදිහට එනවා. හරි. සුළු කරලා ගන්න අවසාන උත්තරේ කීයද එන්නේ බලන්න. මෙතන බලන්න හොඳට එක් සූර්ය පැනලයේ අවස්ථිති ගූර්ණය තමයි මේ දීලා තියෙන්නේ. එතකොට මේකත් දෙකෙන් වැඩි වෙන්න ඕන පුතේ. මේ බලන්නකෝ. දැන් ඔය කවුරුත් හරියට සමහරවිට හදන්න නැතුව ඇති. සූර්ය පැනලයේ අවස්ථිති ගූර්ණය ආයෙ දෙකෙන් වැඩි වෙන්න ඕන. එතකොට මෙතනින් එනවා සම්පූර්ණ එකම දෙකෙන් වැඩි වෙන්න ඕන. මොකද දීලා තියෙන එක් සූර්ය පැනලයේ අවස්ථිති ගූර්ණය. සූර්ය පැනල දෙකක් තියෙන නිසා දෙකෙන් වැඩි වෙනවා. හරි? හරියට අවධානයෙන් හදන්න ඒක හරියට හැදුවේ නැත්නම් එහෙම සම්පූර්ණ මේක වැරදුනොත් මේ ගානෙම වැඩක් නෑ ආයේ. හරි එතකොට මේක ආයේ දෙකෙන් වැඩි වෙනවා. දෙකෙන් වැඩි වුණොත් මෙතන 3යි. හරි? ඔය විදිහට එන්නේ. ඊට පස්සේ මෙතන සම්පූර්ණ එක දෙකෙන් වැඩි වෙනකොට ආය සම්පූර්ණ එක දෙකෙන් වැඩි වෙනකොට මෙතන 4 නේද එන්නේ. සම්පූර්ණ එක දෙකෙන් වැඩි වෙනකොට මෙතන 4 කියලා එනවා. මෙතනින් එනවා මම මේක මෙහෙම ලියන්නම්. මම නිකමට වගේ මේක ලියනවා 6 ධන 4.6 මේ තියෙන සිලින්ඩරයේ අවස්ථිති ගූර්ණය මේ තියෙන සූර්ය පැනල වල අවස්ථිති ගූර්ණය. ඔය ඔක්කොම එකතු කරලා මම නැවත ලියනවා 10.6යි කිලෝග්‍රෑම් වර්ග මීටර කියලා. ඔය මම නිකන් ලියනවා එහෙම. බලමුකෝ අපි ඇයි එහෙම ලියන්නේ කියලා. හරි. එහෙනම් 10.6ක් කියලා එනවා උත්තරේ. කිලෝග්‍රෑම් වර්ග මීටර අනිවාර්යෙන් ඒකක දාන්න. දෙවෙනි කොටස භ්‍රමණ චාලක ශක්තිය මම ඒක KE කියලා ගන්නම්. KE කියන්නේ භාගයයි I ඔමේගා වර්ගය භාගයයි I කියන්නේ 10.6යි. දැන් ඔමේගා වල අගය. ඔමේගා දීලා තියෙනවා මිනිත්තුවට ඒ කියන්නේ RPM වල අගය 6ක් වෙනවා. RPM වල අගය 6ක්. හරි? RPM වල අගය 6යි. RPM තත්පරයට රේඩියන කරන්න 5 බෙදීම 30න් වැඩි කරන්න ඕන. ඒකේ සම්පූර්ණ එකේ වර්ගය අපි ගන්න. RPM තත්පරයට රේඩියන් කරන්න 5 බෙදීම 30න් වැඩි කරන්න ඕන. නම් මෙතනින් එනවා 5.3 දෙකෙන් බෙදපුවම වැඩි කරන්න ඕන මෙතන 5 බෙදීම 5යි. 5 බෙදීම 5 සම්පූර්ණ එකේ වර්ගය. 5 වලට 3.14 කියලා දාන්න. 3යි කියලා දාන්න එපා. ඒක දීලා නැහැ අගයක්. කියන්නේ 3යි කියලා දීලා නැහැ. ඒ නිසා 3.14ම ගන්න. 5.3 වැඩි කිරීම 3.14 වර්ගය බෙදන්න ඕන 25න්. 25න් බෙදන්න. සුළු කරලා ගන්න උත්තරේ.
පිළිතුර එනවා 2.1 ජූල් කියලා. 2.1 ජූල් කියලා එනවා පිළිතුර. හරි දැන් යන්න තුන්වෙනි කොටසට එක් සූර්ය පැනලයේ XY වට අවස්ථිත ගූර්ණය එහි පළමුවගෙන් 4න් 1යි. 4න් 1ක් වනසේ සූර්ය පැනල හකුලනු ලැබුවේ නම් XY වටා චන්ද්‍රිකාවේ නව අවස්ථිත ගූර්ණය සහ නව කෝණික ප්‍රවේගය ගණනය කරන්න කියලා කියනවා. එතකොට දැන් සිලින්ඩරාකාර බඳ ඒ විදිහටම තියෙනවා සූර්ය පැනල හකුලවනවා. කියන්නේ මේ විදිහට සිලින්ඩරය භ්‍රමණක්ෂය වටා භ්‍රමණය වෙනවා. සිලින්ඩරාකාර බඳ ඒ විදිහටම තියෙනවා. සිලින්ඩරාකාර බඳ මේ විදිහටම තියෙනවා පුතේ. ඒකේ අවස්ථිත ගූර්ණයේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි සූර්ය පැනලවල අවස්ථිත ගූර්ණයේ වෙනසක් වෙනවා. සූර්ය පැනල කියන්නේ ස්කන්ධ ව්‍යාප්තිය අඩුයි. ඈතින් තියෙන සූර්ය පැනලවල ස්කන්ධය ළඟට එනවා. ඈතින් තියෙන සූර්ය පැනලවල ස්කන්ධය ළඟට එනවා. ස්කන්ධ ව්‍යාප්තිය අඩුයි. හරි? ස්කන්ධ ව්‍යාප්තිය අඩුයි. ඒවා ළඟට එනවා. හරිද? එතකොට ඈතින් තියෙන සූර්ය පැනල ළඟ අවස්ථිත ගූර්ණය අඩු වෙනවා. බාහිර බලයක්, බාහිර ව්‍යාවර්තයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බාහිර ව්‍යාවර්තයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපිට පුළුවන් කෝණික ගම්‍යතා සංස්ථිතිය දාන්න. කෝණික ගම්‍යතා සංස්ථිතිය දාන්න පුළුවන්. එහෙනම් අපි බලමු දැන් කෝණික ගම්‍යතා සංස්ථිතිය දාන්න ඕන. ඒක හරි. ඒක දාන්න ඕන. නමුත් දැන් නව අවස්ථිති ගූර්ණය අපි හොයන්න ඕන. නව අවස්ථිති ගූර්ණය හොයන්න වෙනවා. එතකොට දැන් නව අවස්ථිති ගූර්ණය හොයනකොට සිලින්ඩරේ අවස්ථිති ගූර්ණය වෙනස් වෙන්නේ නැහැ. ඒකයි මම මේක වෙනම ගන්න කියලා කිව්වේ. විභාගෙදි ඉතින් ඕක සමහර විට දෙවෙනි එක ටිකක් බලලා තිබ්බොත් එහෙම හිතෙනවා මෙහෙම කරොත් හොඳයි කියලා. එහෙම නැත්නම් ඉතින් මේක වෙනම ගන්න. කොහොමත් අපි ආරම්භයේදී මේක 6යි කියලානේ ගත්තේ. ඒතර මුළු වගේ 10.6ක් එනකොට සූර්ය පැනල අවස්ථිති ගූර්ණය 4.6යි කියලා අපි දන්නවා. එතකොට දැන් ඒක තමයි 4න් 1කින් අඩු වෙන්නේ. සිලින්ඩරයේ අවස්ථිති ගූර්ණය නෙවෙයි. ඉස්සලා නව අවස්ථිති ගූර්ණය හොයන්න. නව අවස්ථිති ගූර්ණය හොයලා ඊළඟට කෝණික ගම්‍යතා සංස්ථිතිය දාන්න. හරි? හදාගෙන යන් ගැටලුව තනියම හදන්න පුළුවන් තරම්. මොකද නැතුව මේ මම ওই ගාන හැදුවා කියලා ඔයාලට පුළුවන් වෙන්නේ නැහැනේ ගාන හදන්න. ඒ හින්දා දැන් ඔන්න හදන විදිහ කියලා දුන්නා පුතේ. try කරන්න තනියම හදන්න. තනියම හදලා මට උත්තර එවන්න. හරි? තුන්වෙනි කොටස නව අවස්ථිති ගූර්ණය මම ඒක I2 කියලා ගන්නම්. සිලින්ඩරයේ අවස්ථිති ගූර්ණය ඒ විදිහටම තියෙනවා. සූර්ය පැනවල අවස්ථිති ගූර්ණය 4න් 1කට අඩු වෙනවා. එහෙනම් මෙතනින් එනවා 7.15යි කිලෝග්‍රෑම් වර්ග මීටර කියලා. 7.15යි කිලෝග්‍රෑම් වර්ග මීටර. ඊළඟට අහන්නේ නව කෝණික ප්‍රවේගය. නව කෝණික ප්‍රවේගය හොයනකොට කෝණික ගම්‍යතා සංස්ථිති නියමය දාන්න. කෝණික ගම්‍යතා සංස්ථිති නියමය දැම්මොත් I1 ඔමේගා 1 සමාන වෙනවා I2 ඔමේගා 2ට. පළවෙනි අවස්ථාවේ අවස්ථිති ගූර්ණය කියන්නේ සිලින්ඩරයට සම්බන්ධ වෙලා තියෙන සූර්ය පැනල දිගහැරිලා තියෙනකොට අවස්ථිති ගූර්ණය 10.6යි. 10.6යි ඔමේගා 1 RPM වලින් ඕනනම් ගන්න පුළුවන් නැත්නම් RPM වලින් ගන්න එපා. ඒක සම්මත ඒකකයක් නෙවෙයිනේ. පයි බෙදීම 30න් වැඩි කරන RPM වලගේ I2 7.15යි. මෙතනින් ඔමේගා 2 අපිට ගන්න පුළුවන්. ඔමේගා 2 අපිට ගන්න පුළුවන්. හරි? දැන් මේකේ ඔමේගා 2 උක්ත කරන්න කීයද බලන්න ඔමේගා 2 යගේ එන්නේ. ඔමේගා 2. මම මෙතන ලියන්න ඔමේගා 2 යගේ සුළු කරලා ගන්න ඔමේගා 2 යගේ. එහෙනම් ඔමේගා 2 අපිට උක්ත කරොත් එනවා මේ විදිහට 10.6 වැඩි කිරීම 6 වැඩි කිරීම 3.14 බෙදීම 30 බෙදීම 7.15යි. ඔන්න ඔය විදිහට එන්නේ.
හරි ඕක සුළු කරන්නකෝ. දහය දශමහය හයෙන් වැඩි කරන්න ඒක 3.14න් වැඩි කරන්න. ඒක බෙදන්න 30 වැඩි කිරීම 7.15. මෙතනින් 0.93ක් එනවා. ඔමේග වලගය 0.93යි තත්පරයට රේඩියන් කියලා එනවා. ඔන්න නව කෝණික ප්‍රවේගය. නව කෝණික ප්‍රවේගය. හතරවෙනි කොටසින් කියන්නේ දැන් මේක භ්‍රමණ වේගය පාලනය කිරීම සඳහා චන්ද්‍රිකාවේ XY අක්ෂය ඔස්සේ ටෝ ව්‍යාවර්තයක් චන්ද්‍රිකාව මත යොදනවලු. දැන් චන්ද්‍රිකාව මෙහෙමනේ තියෙන්නේ. චන්ද්‍රිකාව මේ විදිහට තියෙන්නේ. හරි. මෙන්න මේ අක්ෂය ඔස්සේ ව්‍යාවර්තයක් යොදනවලු. ඒ කියන්නේ මෙන්න මේ පැත්තෙන් හෝ ව්‍යාවර්තයක් යොදන ඇති භ්‍රමණ වේගය පාලනය කරගන්න. සූර්ය පැනල ওই විදිහට තියෙනවා. භ්‍රමණ වේගය පාලනය කරන්න මෙන්න මේ අක්ෂය ඔස්සේ ව්‍යාවර්තයක් යොදන මේ ස්පර්ශ ඔස්සේ බලයක් යොදනකොට මොකද වෙන්නේ? දැන් භ්‍රමණය වෙන දිශාවට මෙහෙම භ්‍රමණය වෙනකොට හරි භ්‍රමණය වෙනකොට ඒ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට බලයක් යදුවොත් එහෙනම් ඒක ව්‍යාවර්තයක් විදිහට ක්‍රියාත්මක වෙනවා භ්‍රමණ චලිතය. දැන් උතනත් වෙන්නේ ඒ කතන්දරේ තමයි. හරි. එතකොට මෙයාලා කියනවා අවස්ථිති ගූර්ණය වෙනස් වෙන්නේ නැල්ලු. හැබැයි ඉතින් භ්‍රමණ වේගය කන්ට්‍රෝල් කරගන්න හදන්නේ ඇයි මෙයාලා? දැන් අවස්ථිති ගූර්ණය අඩුවීම නිසා 0.6යි 3 තිබ්බ කෝණික වේගය 0.9යි 3ට ගියානේ. 0.9යි 3 0.9යි ගානකට ගියා. ඒ කියන්නේ කෝණික වේගය වැඩි වෙලා. සාමාන්‍ය චන්ද්‍රිකාවක් වුණාම එයාගේ භ්‍රමණාක්ෂය දැන් චන්ද්‍රිකාවක් පෘථිවිය වටේට මෙන්න මේ විදිහට භ්‍රමණය වෙමින් යනවා. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධව තවත් වීඩියෝ එකක් ඔයාලට දාන්න. දැන් ඊයේ මම වීඩියෝ එකක් දැම්මා. ඒවා බලන්න නැති ඒවා බලන්න ඒවා බලපුවම තමාර මොටිවේෂන් එකක් එන්නේ. බලලා කොහොම හරි ඉගෙන ගන්න ඕන කියලා. දැන් ලංකාවේ අපිට තියෙන ඉංජිනේරින් මෙඩිසින් විතරනේ. එතනින් එහාට දෙයක් නැහැනේ. ඊට වඩා ඕන තරම් හොඳ ජොබ්. මම කියන්නේ අර දෙක හොඳ නැහැ කියලා නෙවෙයි කියන්නේ. ඊට වඩා ඕන තරම් යන්න මාර්ග ලෝකේ තියෙනවා. හරි? ඒවත් එක්ක බලලා ඒකට උදව්වක් වෙන විදිහට තමයි වීඩියෝ වගේක් මම හදලා දාලා තියෙන වීඩියෝ එකයි ඇත්තටම දැන් මේ තාම ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා. ඒවා පොඩ්ඩක් බලන්න. අනාගතේ සමහර විට ඔයාලත් ඔය වගේ ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න පුළුවන් වෙයි. ඔයාලට. හරි? ඉතින් එහෙම කරන්න මේ කාලේ මේ මාස කිහිපේ බොහොම කැපවීමෙන් වැඩ කරන්න වෙනවා. හරිද? මොකද නිකන් මේ කිසිම මේ කැපවීමක් කරන්න බැරි අය ඔය වගේ තැන්වලට ගන්නෙ නෑනේ කොහොමත්. අසීමිතව කැප වෙන්න පුළුවන් අය තමයි ගන්න. ඒ නිසා ඔයාලත් දැන් මේ ටික ගොඩ දා ගන්න අසීමිතව කැප වෙලා. හරි. ඒතකොට ඉංජිනේරින් වලම වෙනම පැත්තක් තමයි තියෙන ඔය අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ. ඒක ලංකාවේ නෑ. ලංකාවේ එහෙම දේවල් ගොඩක් අඩුයි. වෙන රටවල් වල ඉතින් ඕන තරම් තියෙනවා. හරියට ඉගෙන ගත්තොත් ඒ රටවල් වලින් ඔයාලව ගනි. අනිවාර්යයෙන්ම ගන්නවා. හොඳ සැලරි එකක් එක්ක. ඒ හින්දා ඉගෙන ගන්න. මේක ගොඩ දාගෙන යන්න. කැම්පස් එකට ගිහිල්ලා තමන්ට සුදුසු පැත්තක් තෝරගන්න. හරි මම කියන්නේ ඉංජිනේරින්ග් මෙඩිසින් යන්න ඕන කියලා. තමන්ට සුදුසු පැත්තක් තෝරගන්න ඊට වඩා ගොඩක් දේවල් මේ ලෝකේ තියෙනවා. හරි? ඔයාලා හැම පොඩි රාමුවකට කොටු වෙලා ඉන්න එපා. ඒ නිසා මහන්සි වෙලා වැඩ කරන්න කොහොම හරි හොඳ තැනකට යන්න පුළුවන් වෙයි. දැන් මේ චන්ද්‍රිකා ගැන කතා කරනකොට ඔයාලා දන්නවා ලංකාවේ මම ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩමෙත් කිව්වා. ලංකාවෙන් චන්ද්‍රිකාවක් යවලා තියෙනවා. ඒක පොඩි චන්ද්‍රිකාවක්. ඒ කියන්නේ පරීක්ෂණ චන්ද්‍රිකාවක් යම් කක්ෂයකට යවලා ඒ කක්ෂයේ තත්ත්වය ඒ කක්ෂයේ චන්ද්‍රිකාවකට ගැලපෙනවද කියලා බලන්න තමයි ඒක යවලා තියෙන්නේ. කිලෝග්‍රෑම් එකක් විතර බර පොඩි චන්ද්‍රිකාවක්. නමුත් ඒකේ තාක්ෂණය අර විශාල චන්ද්‍රිකාවක තාක්ෂණයම තියෙනවා. හරි? මේ ඉස්සල්ලාම එහෙම තමයි යවන්නේ. යම් කක්ෂයකට චන්ද්‍රිකාවක් යවනකොට ඒ වගේ පරීක්ෂණ ඒකේ තත්ත්වය නිරීක්ෂණය කරන පොඩි චන්ද්‍රිකාවක් යවනවා. පොඩි එකක්. දැන් ලංකාවෙමුත් යවුවොම මම කලිමුත් කියලා ඉතින් අර පේරාදෙණිය කැම්පස් එකේ දෙන්නෙක් එකතු වෙලා තමයි ඒක හැදුවේ. මේ ඉතින් ඒ වගේ ඒවා ඔයාලටත් ඉගෙන ගන්න පුළුවන් වෙයි ඉස්සරහට. හරි ඒ නිසා මේ කාලේ මහන්සි වෙන්න. ඒ වගේ දේවල් බලන්න ඕන නිකන් ඉන්න ගමන් බලන්න ඒ වගේම ලොකු මොටිවේෂන් එකක් එනවා. Tamanට වැඩ කරන්න ආස හිතෙනවා. හරි? ඒ කරලා තමන්
ඒ තමන්ගේ අරමුණ හිතේ තියාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න. අනිත් උන්ට කිය කී ඉන්න එපා. ඒ වෙනුවෙන් වැඩ කරන්න තියෙන්නේ. හරි බලන්නකො. එතකොට මේ චන්ද්‍රිකා ගැනත් අපි ඉස්සරහට කතා කරමු. ඉස්සරහට කොහොමද ඒ වගේ වීඩියෝ කීපයක්ම මම දාන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමුකෝ. මේ ගාන දැන් හදලෙමු. බලන්නකො දැන් මෙතන චන්ද්‍රිකාවේ භ්‍රමණ වේගය වැඩි වෙනවනේ. ඒක චන්ද්‍රිකාවේ පැවැත්මට ප්‍රශ්නයක්. ඒ කියන්නේ එක වෙලාවට එක වේගවලින්. සූර්යය පැනලා දිගාරිනකොට දැන් සූර්යාලෝකය මගින් තමා අවශ්‍ය බල ශක්තිය කියන්නේ අවශ්‍ය ශක්තිය ලබාගෙන මෙයා වැඩ කරන්න. ඇතුලේ තියෙන උපාංග වැඩ කරන්න. හරි. එතකොට සූර්යාලෝකය අවශ්‍ය නැති අවස්ථාවල සමහර වෙලාවට සූර්යය පැනලා හැකිලෙන්න පුළුවන්. සූර්යය පැනලා හැකිලෙනකොට භ්‍රමණ වේගය වැඩි වෙනවා. දිග ඇරෙනකොට භ්‍රමණ වේගය අඩු වෙනවා. ඒක චන්ද්‍රිකාවේ පැවැත්මට ප්‍රශ්නයක් නේ. ඒ හින්දා තමයි මෙයාලා වේගය වැඩි වෙනකොට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් මෙකනිසම් එකක් මේක ඇතුළෙම හදලා තියෙනවා. පිටින් ඇවිල්ලා මොකෙක්වත් බාහිර ව්‍යාවර්ත දෙන්නේ නැහැ නේ අභ්‍යවකාශයේදී. හරි. මේ කට්ටිය මෙකනිසම් එකක් හදලා තියෙනවා භ්‍රමණ වේග කන්ට්‍රෝල් වෙන විදියට ප්‍රතිරෝධී ව්‍යාවර්තයක් එන විදියට. හරි. දැන් මෙයාලා කියන්නේ අවස්ථු ගුණ වෙනසක් වෙන්නේ නැල්ලු. මිනිත්තු 5ක කාල සීමාවක් තුල ඒකාකාර කෝණික මන්දනයක් පවත්වා ගැනීම මගින්. එහෙනම් ගතවන කාලය මිනිත්තු 5යි. හරි. ඔමේගා කීයද තිබ්බේ? 0.93යි තත්පරයට රේඩියන්. 0.93යි. හරි. 0.93යි තත්පරයට රේඩියන් පවත්වා ගැනීම මගින් චන්ද්‍රිකාවේ කෝණික ප්‍රවේගය ඉහත 3හි ගණනය කළ අගයේ සිට මුලින් පැවති අගය දක්වා ආය අඩු වෙනවලු. ඔන්න කෝණික වේගය මේක ඔමේගා නෝට් කියලා ගන්නා 0.93 ඉඳන් ආය මෙතෙන්ට එනවා. කෝණික ප්‍රවේගය වැඩි වෙන්න දෙන්නේ නැහැ. ආය අඩු වෙනවා 0.63ට. 0.63ට කෝණික වේගය අඩු වෙන්න දෙන්නේ වැඩි වෙන්න දෙන්නේ නැහැ. නැවත මුල් තත්ත්වයට අරන් එනවා. මුලින් පැවති අගය දක්වා අඩු කිරීමට අවශ්‍ය වන කෝණික මන්දනයේ විශාලත්වය සහ ව්‍යාවර්තය ගණනය කරන්න කියලා කියනවා. ආරම්භක කෝණික වේගය දීලා තියෙනවා අවසාන කෝණික වේගය දීලා තියෙනවා කාලය දීලා තියෙනවා. ඉතින් මන්දනය හොයන්න පුළුවන්. කෝණික මන්දනයේ විශාලත්වය අපි ගමු ඇල්ෆා සමානයි ඩෙල්ටා ඔමේගා බෙදීම t නේ. මේක ලියන එක අත්‍යවශ්‍ය නැහැ. ඊළඟ පියවර වලට කෙලින්ම ලියන්න පුළුවන්. එහෙනම් මෙතනින් කෝණික මන්දනය කියනකොට මන්දනය කියලා විශාලත්වය ගන්න 0.63 බෙදන්න ඕන මිනිත්තු 5 කියන්නේ තත්පර 300යි. මිනිත්තු 5යි කියන්නේ තත්පර 300යි. එහෙනම් මෙතනින් එනවා 3යි 10 ඍණ 2 බෙදීම 3 වැඩි කිරීම 10 2යි. 1 වැඩි කිරීම 10 ඍණ 4යි තත්පර වර්ගයට රේඩියන් කියනවා. 1 වැඩි කිරීම 10 ඍණ 4යි තත්පර වර්ගයට රේඩියන කියලා එනවා. අගන්නකෝ ඒක. මෙතන දශම 3ක් නේද එන්නේ 10 ඍණ 1යි. 10 ඍණ 1යි කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 3ක් කියලා. 0.001. මෙතන දශම 3ක් ඉන්නේ 0.03ක් නෙමෙයි. අර ඊට පස්සේ අපෙන් අහනවා කෝණික මන්දනයේ විශාලත්වය හා ව්‍යාවර්තය ගණනය කරන්න. එහෙනම් ටෝ සමානයි I ඇල්ෆා I වලාගය 7.15යි සූර්ය පැනල හැකිලිලා තියෙන්නේ දැන් I වලාගේ 7.15යි ඇල්ෆා වලාගේ 10 ඍණ 3යි. එහෙනම් ටෝ එනවා 7.15 වැඩි කිරීම 10 ඍණ 3යි නිව්ටන් මීටර කියලා. නිව්ටන් මීටර කියලා එනවා. හරි බලන්නකෝ 4 B කොටසේදී එකක් කියනවා චන්ද්‍රිකාවේ වේගය 0.93යි තත්පරයට රේඩියන් වල ඉඳන් 0.63යි තත්පරයට රේඩියන් දක්වා ගෙන එනවා. මේ සඳහා ව්‍යාවර්තය මගින් සිදු කළ යුතු කාර්ය එහෙම නැත්නම් අවශ්‍ය වන ශක්තිය අහනවා. ශක්තිය දැන් ඇතුළෙන්ම දෙනවා ඇතිනේ. ශක්තියක් දෙනවා. ඒ ශක්තිය
එහෙම නැත්නම් ඒ කාර්යය කරන්නේ ව්‍යාවර්තය මගින්නේ. ඒතර ඒ ව්‍යාවර්තයේ යෙදීම නිසා මොකද වෙන්නේ චන්ද්‍රිකාවේ? භ්‍රමණ වේගය අඩු වෙනවනේ. වේගය අඩු වෙනවා කියන්නේ මොකක් හරි ශක්තියක් අඩු වෙනවනේ මෙයාගේ. ඒ කියන්නේ චාලක ශක්තිය අඩු වෙනවනේ. ඉතින් මොන ශක්තියද අඩු වෙන්නේ? චාලක ශක්තිය. ඉතින් චාලක ශක්තිය අඩු වෙන්නේ ඇයි? බාහිරින් කාර්ය කරන නිසා. චාලක ශක්තිය අඩු වෙන්නේ බාහිරින් කාර්ය කරන නිසා. චාලක ශක්තිය අඩු වෙනවා බාහිරින් කාර්ය කරනකොට. ඒ කියන්නේ බාහිරින් දෙන ශක්තියෙන් මොකද වෙන්නේ? චාලක ශක්තිය අඩු කර ගන්නවා. වෙන මුකුත් වෙන්නේ නැහනේ. වෙන විදියකට ශක්තිය හානි වෙනවා කියලා මෙයාලා කියලත් නැහනේ. එහෙම ගණ්ඩත් එපා. වෙන විදියකට ශක්තිය හානි වෙනවා කියලා මෙයාලා කියලත් නැහැ. එච්චර දුරට හිතන්න යන්න එපා. එහෙනම් වේගය අඩු වෙනවා කියන්නේ චාලක ශක්තිය හානි වෙනවා. එහෙනම් කරන ලද කාර්යයෙන් මොකද කරන්නේ මෙයා? චාලක ශක්තිය හානි කරගන්නවා. ඒ කියන්නේ පුතේ කරන ලද කාර්යය චාලක ශක්තිය හානියට සමානයි. එච්චරයි. හරි? ලියන්න මෙහෙම. එහෙම හිතන්න පුරුදු වෙන්න. ලියන්න මෙහෙම. බාහිරින් කාර්ය කිරීම නිසා බාහිරින් මෙහෙම ලියන්න බාහිරින් ප්‍රතිරෝධ ව්‍යාවර්තය මගින් කාර්ය කිරීම නිසා ප්‍රතිරෝධී ව්‍යාවර්තය මගින් කාර්ය කිරීම නිසා චන්ද්‍රිකාවේ චාලක ශක්තිය අඩුවේ. චාලක ශක්තිය අඩුවේ. චන්ද්‍රිකාවේ චාලක ශක්තිය අඩුවේ. හරි? කියන්න. එම නිසා අවශ්‍ය ශක්තිය සමානයි. චාලක ශක්තිය අඩුවීම. චාලක ශක්තිය අඩුවීම. දැන් චාලක ශක්තිය කියන්නේ උතන භ්‍රමණ චාලක ශක්තියක් භාගයයි 7.15 0.93 වර්ගය එකෙන් අඩු වෙන්න ඕන භාගයයි i කියන්නේ 7.15 i කියන්නේ 7.15 7.15 මෙතන 0.63 වර්ගය 0.63 වර්ගය ඔන්න චාලක ශක්තිය අඩුවීම එහෙනම් අපි ඒක ඩෙල්ටා E කියලා ගමු කරන ලද කාර්ය චාලක ශක්තිය අඩුවීමට සමාන වෙනවා W සමානයි ඩෙල්ටා E කියලා ගත්තත් කමන්නේ භාගය වැඩි කිරීම 7.15 මෙතනින් එනවා 0.93 වර්ගය 0.93 වර්ගය ඍණ 0.63 වර්ගය එහෙනම් මේක ගන්න පුළුවන් අපිට භාගයයි 7.15 මෙතන ගන්න පුළුවන් වර්ග දෙක අන්තරය 0.93 ඍණ 0.63 0.63 භාගය වැඩි කිරීම 7.15 වැඩි කිරීම 0.3 වැඩි කිරීම මෙතනින් 6යි 1.56 කියලා එනවා. හරි ඕක සුළු කරලා ගන්න. එතකොට එනවා ඩෙල්ටා E වලගේ 7.15 වැඩි කරන්න 0.3න් ඒක වැඩි කරන්න 1.56 1.6යි 7ක් එනවා. 1.6යි 7යි ජූල් කියලා එනවා ශක්තිය. බලන්න 2007 ගැටලුව
2007 ගැට්ටුව ටික රූප සටහන දැක්කම පොඩ්ඩක් බය හිතෙන ගතියක් තියෙනවා. බලමුකෝ. ඒ රූපයේ දැක්වෙන ආකාරයට භ්‍රමණය වන මැද කණුවකට සවි කර ඇති ස්වායත්තව කරකැවෙන. ඒ කියන්නේ එකිනෙකා වෙන වෙනම තමන් ස්වායත්තව කැරකෙන්නේ. PQRS නම් කුඩා පරිවාර කූඩු කට්ටල 4කින් සමන්විත සැරසිල්ලක් ඔතන තියෙනවලු. සෑම භ්‍රමණයක්ම සිදුවන්නේ සිරස් අක්ෂය වටා. ඒ කියන්නේ සිරස් අක්ෂය වටා තමා භ්‍රමණය වෙන්නේ. මේ අතර තමා භ්‍රමණය වෙන්නේ. එහෙම ආනදව භ්‍රමණය වෙන්නේ නැහැ. සිරස් අක්ෂය වටා තමා හැම භ්‍රමණයක්ම වෙන්නේ. සිරස් අක්ෂය වටා හැම භ්‍රමණයක්ම වෙනවා. මේ විදිහට. හරි. සිරස් අක්ෂයක් වටා වෙනවලු. හොඳම ස්ථායීතාවය සපයන්නේ කුමන අවස්ථාවේද කියලා අහනවා. හොඳම ස්ථායීතාව සපයන්නේ කුමන අවස්ථාවේද කියලා අහනවා. හරි. දැන් මෙතනදී අපි දැන් මේක දිහා බලපුවම එක එක දිශාවන් වලට මේක භ්‍රමණය වෙනවා කියලා කියනවා. භ්‍රමණය වන පද්ධතියක ස්ථායීතාව උපරිම වෙන්නේ කෝණික ගම්‍යතාව උපරිම වෙනකොට. කෝණික ගම්‍යතාව උපරිම වෙනකොට ස්ථායීතාව උපරිමයි. ඒ කියන්නේ කෝණික ගම්‍යතාව උපරිම වෙනකොට ඒ වගේ වස්තු ලේසියෙන් පෙරලන්න බෑ. ඒ වගේ පද්ධති ලේසියෙන් පෙරලන්න බෑ. හරිද? කෝණික ගම්‍යතාව උපරිම වෙනකොට ඒවා ලේසියෙන් පෙරලන්න බෑ. ස්ථායීතාව වැඩි. සයිකලයක් පදිනකොට කෝණික ගම්‍යතාවයක් තියෙනවා. ස්ථායීතාව වැඩි. හරි? ඒ කියන්නේ සයිකලේ නිකන් තියනවට වඩා සම්තුලනය පහසුයි පදින වෙලාවට. ප්‍රබානක් මෙහෙම ඇඟිල්ල නිකන් තියන් ඉන්නවට වඩා පහසුයි කරකවන ගමන් ඔහම සම්තුලනය කරගෙන ඉන්න. හරි? ඒකට හේතුව තමා කෝණික ගම්‍යතාවයක් තියෙනකොට ස්ථායීතාවයක් තියෙනවා. ලේසියෙන් එයා කැමති වෙන්නේ ඒ චලිතය නවත්තන්න. ස්ථායීතාව වැඩි. එහෙනම් දැන් බලන්න පුතේ මෙතන කෝණික ගම්‍යතාව උපරිම වෙන්නේ මොකේද කියලා. කෝණික ගම්‍යතාව උපරිම වෙන්නේ මොන අවස්ථාවේදීද කියලා බලන්න. කෝණික ගම්‍යතාව උපරිම වෙන්න නම් කෝණික ගම්‍යතාව කියන්නේ දෛශිකයක්නේ. කෝණික ගම්‍යතාව උපරිම වෙන්න නම් හැම එකක්ම එකම පැත්තට චලිත වෙන්න ඕන. හැම එකක්ම එකම පැත්තට චලිත වෙන්න ඕන. එතකොට කෝණික ගම්‍යතාවය උපරිම වෙනවා. හැම එකක්ම එකම පැත්තට චලිත වුණාම කෝණික ගම්‍යතාව උපරිම වෙනවා. හැම පරිවාර කූඩු කට්ටලයක්ම එකම පැත්තට සහ සිරස් දණ්ඩත් ඒ පැත්තට කැරකෙනවා නම් හරි. සෙට් එකම එකම පැත්තට. හැම කොටසක්ම එකම පැත්තට. පිළිතුර අංක 4. පිළිතුර අංක 4 කියලා එනවා. ඔයාලා විස්තරයක් ලියා ගන්නවා නම් මෙහෙමයි ඒක ලියා ගන්න ඕන. යන්න භ්‍රමණය වන පද්ධතියක කෝණික ගම්‍යතාව වැඩි වන තරමට එහි ස්ථායීතාව වැඩිය. භ්‍රමණය වන පද්ධතියක කෝණික ගම්‍යතාව වැඩි වන තරමට එහි ස්ථායීතාව වැඩිය. එනම් කෝණික ගම්‍යතාවය උපරිම විට කෝණික ගම්‍යතාව වැඩි වන තරමට එහෙම ලියන්න. කෝණික ගම්‍යතාව වැඩි වන තරමට එම වස්තු ලෙහෙසියෙන් පෙරලිය නොහැක. එම වස්තු ලේසියෙන් පෙරලිය නොහැක. උදාහරණ ලියන්න. උදාහරණ සයිකලයක් පදින විට එය සන්තුලනය කිරීම නවතා තිබෙනවාට වඩා පහසුය. නවතා තිබෙන විට සන්තුලන කිරීමට වඩා පහසුය. සයිකලයක් පදින විටය සන්තුලනය කිරීම නවතා තිබෙනවාට
තිබෙන විට සන්තුලනය කිරීමට වඩා පහසුය. හරි. ඕක තමා මූලික තියරිය උතන එන. දැන් අපි මේ ගානට යන්න මෙහි දැක්වෙන පද්ධතියේ කෝණික ගම්්‍යතාව උපරිම වීමට නම් මොකද්ද පුතේ වෙන්න ඕන? දැන් කෝණික ගම්්‍යතාව කියන්නේ දෛශිකයක්නේ. උපරිම වෙන්න නම් එකම පැත්තට කැරකෙන්න ඕන. එකක් එක පැත්තට කැරකිලා අනිත් එක අනිත් පැත්තට කැරකුණොත් එකකින් අනිත් එක අඩු වෙලා තමයි සඵල ගම්්‍යතාවය එන්නේ. එහෙම එන්න බෑ කෝණික ගම්්‍යතාවයක්. එතකොට උපරිම වෙන්නේ නැහැ. එහෙම එන්න පුළුවන්. කෝණික ගම්්‍යතාව උපරිම වෙන්නේ නැහැ එතකොට. හරි ලියන්න මෙහෙම. මෙහි දැක්වෙන පද්ධතියේ කෝණික ගම්්‍යතාව උපරිම වීමට නම් වරාන්න ඇතුළේ ලියන්න දෛශිකයක් බැවින් කියලා කෝණික ගම්‍යතාව උපරිම වීමට නම් වරහන් ඇතුළේ ලියන්න දෛශිකයක් බැවින් සිරස් කුළුණ ඇතුළුව සියලුම පරිවාර කට්ටල එකම දිශාවට භ්‍රමණය විය යුතුය. සිරස් කූඩුව ඇතුළුව සියලුම පරිවාර කට්ටල එකම දිශාවට භ්‍රමණය විය යුතුය. එකම දිශාවට භ්‍රමණය විය යුතුය. එන උත්තරේ එන්නේ අංක 4. 2007 ගැටලුවට උත්තරේ අංක 4 එනවා.